සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පාතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන. බණහන්ට සූදානම් වෙන කාරුණික පින්වතුනි, අද ඇසලපුර පසළොස්වක් පොහොය. බෞද්ධ අපිට වෙසක් පුර පසළොස්වක් පොහොය අතිශයින්ම වැදගත්. ඒ සම්බුදු තෙමගුල සිහිපත් කරන දවස නිසා. ඒ වගේම බෞද්ධ අපිට පොසොන් පුර පසළොස්වක් පොහොය ඊටාම වැදගත්. ඒ අපිට බුදුරජාණන් වහන්සේ වෙච්ච මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනය සිද්ධ වෙච්ච උතුම් පුර පසළොස්වක් පොහොය දිනේ නිසා. පහුගිය මාස දෙකේ අපි හැමෝම එකට එකතු වෙලා ඒ උතුම් පුර පසළොස්වක් පොහොයවල් දෙකම බොහොම ගෞරවයෙන් යුක්තව උත්සවශ්‍රීයෙන් සමරන්ට යෙදුණා. අප පමණක් නෙවෙයි, ලෝකයම ඒ වෙනුවෙන් සැදී පැහැදී පෙළ ගැසී කටයුතු කරන්නට යෙදුණා. ඊළඟට බෞද්ධයින්ට වැදගත්ම පුර පසළොස්වක් පොහොය තමයි ඇසළ පෝය. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි. වස් කාලය ආරම්භ වෙන්නේ ඇසළ පුර පසළොස්වක් පොහොය දවසේ. විශේෂයෙන් උපාසක උපාසිකාවෝ පන්සලත් එක්ක බොහොම සමීපව ඇසුරු කරමින් බොහෝ පින්කම් සිදු කරගන්නා වූ පුර පසළොස්වක් පොහොය දිනයක් තමයි ඇසළ පුර පසළොස්වක් පොහොය. ඇත්තටම අපි බලාගෙන ඉන්නේ ඇසළ පෝය කවද්ද එන්නේ කියලා. මොකද අපිට බොහෝ පින් සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඇසළ පොහොය නිසායි. පින්වතුනි, දේශනාවන් තුල සඳහන් වෙනවා මේ වස් කාලය තුල තමයි රහතන් වහන්සේලා වැඩිපුර නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ගිහි පින්වතුන් මහා පින්කම් සිද්ධ කරගෙන මාර්ගඵල වැඩිපුර අවබෝධ කරගෙන තියෙන්නේ මේ වස් කාල සීමාව තුල. ඉතින් හාමුදුරුවන් වහන්සේලා උපසපන් ආරාමිකව වස්තුම් මාසේ වැඩ ඉන්න පටන් ගන්නේ අද මේ උතුම් පුර පසළොස්වක් පොහොය දවසේ. ඒ වගේම එසේ ආරාමිකව වැඩ සිටින භික්ෂුන් වහන්සේලාට සිව්පසයෙන් අප උපස්ථාන විදීන් සිද්ධ කරනු ලබන්නේ මේ උතුම් පුරපසළොස්වක් පොහොයෙන් පටන් ගන්න අද දවසේ. අද
උදෑසන ධර්ම දේශනාව. මේ උතුම් පින්කම මේ විදිහට අද දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ පල්ලෙගම ඇඹිලිපිටියේ පදිංචි ඊටාම සද්ගුණවත් ආදරණීය අම්මා කෙනෙක්. ඇය ඇඹිලිපිටිය ධනපාල පූජා භාණ්ඩ වෙළඳ ආයතනයේ අධිපති කුමාරි මොහොට්ටාල මහත්මිය විසින්. ඉතින් එතුමිය විටින් විට අපිව සම්බන්ධ කරගනිමින් මේ පින්කම ලස්සනට සිද්ධ කරන්නට අවශ්‍ය බවත් අපිවත් දැනුවත් කරමින් කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ අනුව දැන් ඒ සඳහා සියල්ල සූදානම්ව පවතිනවා. දැන් ඔබ දන්නවා ඇසල කාලේ වැහි කාලේ ඒ වගේම හුළඟ එහෙමත් ටිකක් සැරට තියෙන කාලේ දැන් උනත් පරිසරයේ එහෙමයි. මේ උදෑසන උනත් හුළඟ බොහොම තදින් තියෙන අවස්ථාවක්. එහෙම අවස්ථාවක තමයි අපි අද මේ ධර්ම දේශනාව මේ විදිහට සිද්ධ කරනු ලබන්නේ. ඉතින් ටිකක් දුර බැහැර හිටියත් අපේ කුමාරි මොහොට්ටාල මහත්මිය මේ පින්කමෙහි දායකත්වයන් දරලා මේ විදිහට ලස්සනට පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන අරමුණු තියෙනවා. ඒවත් අපි සිහිපත් කරන්න ඕනේ. ඒ අතර විශේෂ බලාපොරොත්තුවක් තමයි සත්පුරුෂ මෑණි කෙනෙක් විදිහට තමන්ගේ විහාරස්ථානයේ ඇඹිලිපිටිය නවනගරය ශ්‍රී බෝධිමලු විහාරාධිපති විශ්‍රාමලත් පාඨශාලාචාර්ය කිරම ගුණවංශ ස්වාමින් වහන්සේට තමන්ගේ පන්සලේ හාමුදුරුවන්ට තමයි මේ අම්මා මූලිකව ආශිර්වාද කරන්නේ සෙත්පතන්නේ. ඒ විතරක් නෙමෙයි විජී ධනපාල ස්වාමි පුරුෂයාට සෙත්පතනව. ඒ වගේම නෙවිල් මොහොට්ටාල මහතාට සහ ප්‍රේමා මොහන්දිරම් මහත්මියට සෙත්පතලා ඒ වගේම දිල්කි ජයවීර සර්නිලා දිසානායක දියණියට යන දියණිවරුන්ට ඒ වගේම ජීවන් ගීෂාන් දිල්හාන් විදානගම යන දරුවන්ට සෙත්පතනවා. ඒ වගේම ඩිලාන් ඉෂාරා දියණියටත් සෙත්පතනවා. මේ විදිහට හාමුදුරුව ඇතුළු තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාටත් දූල පුතාලා වශයෙන් දරුවෝ හැම දෙනාටමත් ආශිර්වාද කරලා සෙත්පතලා මේ පින්කම අද මේ අම්මා සිද්ධ කරනවා. ඒකම පින් අනුමෝදන් කළ යුතු අයත් ඉන්නවා. ඒ අතර විශේෂයි කරතොට විසූ විශ්‍රාමලත් ගම්පති DHW මොහොට්ටාල පියතුමා. ඒ වගේම දේසි චාලට් වීරසිංහ මෞතුමිය අපේ කුමාරි මොහොට්ටාල මහත්මියගේ ආදරණීය දෙමව්පියන්ටයි මේ පින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඇල්ගිරියේ විසූ බර්ටි ජයවීර සහ සාමා පර්ලිං දෙපළටත් පින් අනුමෝදන් කරලා අද මේ ලස්සන පින්කම මේ විදිහට සිද්ධ කරනවා. ඔය මම මතක් කළේ පින්කමෙහි අරමුණු පිළිබඳව. ඒ වගේම බලාපොරොත්තු වෙන කාරණා පිළිබඳ. මේ අරමුණු වලට මේ විදිහට ළඟා වෙන්න නම් ඇසල පෝය දවසේ මං කලින් මතක් කරපු විදිහට වටිනා පුරපසළොස්වක පොහොය දවසේ දම්සතර රූපවාහිනී නාලිකාව සම්බන්ධ කරගෙන අද අපි විතරක් නෙමෙයි බණ අහන්නේ. අද රටම බණ අහනවා. අපිට මේවට අනුශාසනා කරනවා, මග කියනවා. මෙහි වර්තමාන විහාරාධිපති අති ගෞරවනීය නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ පූර්ණ අනුග්‍රහය, අනුශාසකත්වය, මග පෙන්වීම යටතේ තමයි අද මේ පින්කම් මේ විදිහට සිද්ධ වෙන්නේ. මේ පින්කම් මේ විදිහට සිද්ධ වෙන්න අපිට ලොකුම ශක්තිය බවට පත් වෙන්නේ දම්සතර කාර්ය මණ්ඩලයේ. කාර්ය මණ්ඩලයේ කැපවීම මතත් නායක හාමුදුරුවන්ගේ මග පෙන්වීම තුලත් ඔන්න ඇසල පෝය දවසේ මේ උදේ පාන්දර ලස්සන පින්කමක් සිද්ධ කරගන්න අපිට මග හැදිලා තියෙනවා. මං අද බණට ආරම්භය ගන්නෙ මෙන්න මේ විදිහටයි. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ මහා වග්ගපාලියේ චම්මක බන්ධක කියන කාරණාවේදී කොටසේදී පෙන්නලා දෙන කාරණාවක් තමයි මම අද ධර්මදේශනාවට ප්‍රවේශයේ හැටියට ගන්නෙ. කෝලි විසපුත්‍ර සෝන්‍ය කියලා හාමුදුරු නමක් හිටියා. මේ හාමුදුරුවෝ
වැඩ ඉන්නේ සීත වනයෙහි. සීත වනයෙහි වැඩ ඉන්න මේ හාමුදුරුවෝ ශරීරයට අධිකව දුක් දෙමින් වෙහෙස දෙමින් සක්මන් භාවනාවේ යෙදිලා හිටියා. ඒ කියන්නේ නොනවත්වාම සක්මනෙහි යෙදුණා. මේ සක්මනෙහි ප්‍රතිඵලය තමයි හාමුදුරුවන්ගේ යටිපතුල් පැලිලා ලේ ගලන්න ගත්තා. දැන් මේකේ පැහැදිලි කරන්නේ ගවයන් මරණ තැනක් විදිහට තමයි උන්වහන්සේ සක්මන් කරපු තැන දිස්සුනේ, පෙනුනේ. ඒ තරම් උන්වහන්සේ ඇවිදලා සක්මනෙහි යෙදිලා යටිපතුල් ගෙවිලා පැලිලා ලේ ගලන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ මෙය දැක්කා දිවසින්. බණ පොතේ සඳහන් වෙන්නේ හැකුළු අතක් දිගහරින්නාසේ ගිජුකුළු පව්වේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්වෙන් පෙනී සිටිනවා සීත වනයේ. සෝන හාමුදුරුව වැඩ හිටපු තැන. බුදුරජාණන් වහන්සේ සෝන හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරනවා. සෝන, ඔබ ගිහි කාලේ දක්ෂ වීණාවාදකයෙක් නේද කියලා අහනවා. එතකොට සෝන හාමුදුරුව සඳහන් කරනවා, එහෙමයි බුදුහාමුදුරුවනේ, මම ගිහි කාලේ බොහොම දක්ෂ වීණාවාදකයෙක්. බුදුහාමුදුරුව අහනවා සෝන හාමුදුරුවන්ගෙන්, ඔබ එදා වීණාව වාදනය කරද්දී ඔය වීණාවේ තත් හොඳටම තද කරලා වීණාව වාදනය කරන්න පුළුවන්ද? ඒ හඬ මිහිරිද? ඔබ බලාපොරොත්තු වෙන හඬ වීණාවෙන් ගන්න පුළුවන්ද කියලා සෝන හාමුදුරුවන්ගෙන් අහනවා. එතෙන්දි සෝන හාමුදුරුව සඳහන් කරනවා, බුදුහාමුදුරුවනේ, තත්තෝනිවට වඩා තද කරලා නම් බලාපොරොත්තු වෙන හඬ වීණාවෙන් ගන්න බෑ. හරි ලස්සනයි මේ සිදුවීම. හොඳට අහගන්න. ඔබට ධර්ම දේශනාවට ප්‍රවේශයයි මම මේ ගන්න. ඒ ගමන බුදුහාමුදුරුව දෙවෙනි ප්‍රශ්නෙත් ඇහුවා. මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ? එහෙමනම් ඔය වීණාවෙතත් හොඳටම බුරුල් කරලා ලිහිල් කරලා ඔබ බලාපොරොත්තු වෙන හඬ වීණාවෙන් ගන්න පුළුවන්ද කියලා ඇහුවා. එතෙන්දි සෝන හාමුදුරුව සඳහන් කරනවා, බුදුහාමුදුරුවනේ කොහෙත්ම බෑ. තත් හොඳටම තද කරලත් වීණාවෙන් බලාපොරොත්තු වෙන හඬ ගන්න බෑ. ඒ වගේමයි බුදුහාමුදුරුවනේ, තත් හොඳටම බුරුල් කරලත් වීණාවෙන් බලාපොරොත්තු වෙන හඬ ගන්න බෑ. එහෙමනම් කෙසේද මේ කාර්ය සිද්ධ කරන්න පුළුවන් කියලා ඇහුවා. එහෙනම් සෝන, හොඳටම තද කළොත්, හොඳටම තද නොකළොත්, ලිහිල්ව සමගුණයෙන් පැවතුනොත් නේද ඔබ බලාපොරොත්තු වෙන ඔය වීණාවේ මිහිරි හඬ ගන්න පුළුවන් කියලා ඇහුවා. එතෙන්දී සෝන හාමුදුරුව බුදුහාමුදුරුවන්ට සඳහන් කරනවා, එහෙමයි ස්වාමීනි, එහෙමයි බුදුහාමුදුරුවනේ, සමගුණයෙන් මැදහත් ගුණයෙන් මධ්‍යස්තව පවත්වා ගත්තොත් තමයි වීණාවෙන් බලාපොරොත්තු වෙන හඬ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එවෙලේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, සෝන, වීරිය කළ යුත්තේ තාන් එහෙමයි. කොහොමද? දැඩිව වීරිය ගත්තොත් සෝන හිමියනි, උඩගුකමයි එතන තියෙන්නේ. හොඳ නෑ ඒක. සමහරු එහෙමයි. ඔන්න වස් කාලෙට මේවා පාඩම් කරගන්න. දැඩිව කරන්න ගියොත්, දැඩිව වීරියගෙන කටයුතු කරන්න ගියොත් සමහර මිනිස්සුන්ටත් වරදින තැනක් තමයි එතන තියෙන්නේ උඩඟුකම. ඒ වගේම වීරිය අඩු වුණොත් එතන තියෙන්නේ කම්මැලිකම. කම්මැලි වෙලත් බෑ. වස් කාලයේහි කම්මැලිව කටයුතු කරන්නත් බෑ. එහෙමනම් සම ගුණයෙන් මැදහත් ගුණයෙන් කටයුතු කළ යුතු කාලයක් තමයි මේ වස් කාලය. සෝන හාමුදුරුවන්ට බුදුහාමුදුරුව පෙන්වලා දුන්නා වගේ මේ කාර්යය මං ආදරෙන් ඔබටත් පෙන්වලා දෙනවා. කම්මැලි වෙන්න එපා. ඕනිවට වඩා ගන්න යන්නත් එපා. මධ්‍යස්ථ තැනක ඉඳගෙන මේ වැහි කාලේ, මේ වස් කාලේ ඔබටත් බොහෝ පින්කම් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා උත්සාහවන්ත වෙන්න ඕන. කැප වෙන්න ඕනේ. කටයුතු කරන්න ඕනේ. මේ කාරණා ඔබට මම සිහිපත් කරන්නේ ඔබව රිදවීමේ අරමුණින් නෙමෙයි.
ඔබට බොහොම ආදරෙනුයි මේ කාරණා මතක් කරන්නේ. සමහර දේවල් අපි සමහරුන්ට සිද්ධ කරනවන්නේ රිදවන්න. දැන් මේ කාරණාව මතු කරන්නේ ඉස්මතු කරන්නේ රිද්දන්න නෙවෙයි. දැන් මං ඒ රිදවීම පිළිබඳව කාරණේ සිහිපත් කරද්දි මට තවත් උපමාවක් මතක් වුණා. මජ්ක්‍ධිම නිකායේ අභයරාජ සූත්‍රයේ තමයි මේ කාරණේ සඳහන් වෙන්නේ. මම ඒකත් මතක් කරලා අද ධර්ම දේශනාව පැත්තට යොමු වෙනවා. අභයරාජ කුමාරයා ඔබේ උකුලේ නැලවින අභයරාජ කුමාරයාගෙන් බුදුහාමුදුරුවෝ අහන්නේ ඔබේ ඔය උකුලේ නැලවෙන පුංචි ලදරුවා. ඔය ලදරුවගේ උගුරේ කැට කැබලිත්තක් මොනවා හරි හිර වුණොත් ඔබ මොකද කරන්නේ? කරන්නේ මොකද්ද කියලා ඇහුවා. ඒතර කුමාරයා කියනවා ස්වාමීනි මේ ලදරුවට වේදනාවක් ඇති නොවන පරිදි ඉක්මනින් මං ඒ කටේ හිර වෙච්ච උගුරේ හිර වෙච්ච එක ඇදලා ගන්නව අයින් කරනවා කියලා කියනවා. ඒකමන බුදුහාමුදුරුවෝ අහනවා අභයරාජ කුමාරයාගෙන් හොඳයි. එහෙම කරන්න බැරි වුණොත් මොකද කරන්නේ? එතෙන්දි කුමාරයා සඳහන් කරනවා එහෙම බැරි වුණොත් එහෙම නොහැකි වුණොත් වමතින් හිස තතින් අල්ලගෙන දකුණතේ ඇඟිල්ල මුව තුලට තමා වකුටු කොට ලේ ගලද්දි හරි එය ඇදලා මම ගන්නවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අහනවා රාජකුමාරයාගෙන් එතකොට ලදරුවට රිදෙනව නේද? ඒක ලදරුවට වේදනාවක් නේද? රිදෙනව නේද කියලා අහනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා රාජකුමාරයා ස්වාමීනි එසේ කරන්නේ ලදරුවට ඇති ආදරය නිසායි. එහෙම නැතුව මම මේවා රිද්දවන්න කරනවා නෙමෙයි. මම මේ ළමයාට ආදරේ. ආදරේ නිසායි මම මේවා කරන්නේ කියලා සඳහන් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා අභයරාජ රාජකුමාරය මමත් එහෙමයි. යම් දෙයක් සත්‍ය නම් කිය යුතු නම් ඒක Tamanට ප්‍රියමනාප නම් ඒක මම කියනවා. යමක් සත්‍ය නම් ඒ කියීමෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒක තව කෙනෙකුට අප්‍රිය වුණත් මට කමක් නැහැ. ඒක මම කියනවා. ප්‍රයෝජනවත් නම් තව කෙනෙක්ට යහපත පිණිස පවතින දෙයක් මම නොකිය ඉන්නේ අභයරාජ කුමරුනි. මං ඒක කියනවා. එසේ කරන්නේ මිනිස්සුන්ට තියෙන ආදරය නිසා මිසක් කාවවත් රිද්දවන්න නෙමෙයි. එහෙමනම් ආදරණීය පින්වතුනි මම මේ කාරණා ඔබට ප්‍රවේශයක් විදිහට අද මම සිහිපත් කරන්නේ මතක් කරන්නේ. ඔබට මේ කාරණා සිහිපත් කරන්න කියලා දෙන්නේ ඔබ රිද්දවන්න නෙමෙයි. ඔබට ආදරෙනුයි. මොකද අපේ මේ ජීවන ගමන මේ ලැබපු මනුස්ස ජීවිතේ මේ ගමන ඔබේ මගේ කොයි වෙලේ කොයි මොහොතක ඉවර වෙයිද කියලා කියන්න අපි දන්නේ නැහැ. එහෙම ගමනක භයානක සංසාර ගමනක ඔබ මම ජීවත් වෙන්නේ. එහෙමනම් මේ ලැබපු මනුස්ස ජීවිතේ මේ ලබාගත්තු తాවකාලික මනුස්ස ජීවිතේ බොහෝ පින් කුසල් එකතු කරගන්න ඔබ මම දැනගන්න ඕනේ. මොකද කොයි වෙලේ අපේ ගමන කෙලවර වෙයිද කියන්න අපි කවුරුත් දන්නේ නැති නිසා. සා පින්වතුනි මේ ලැබපු මනුස්ස ජීවිතය තුල බොහෝ පින් කුසල් එකතු කරගන්න ඕනේ. ඒ සඳහා හොඳම කාලය තමයි මේ වස් කාලය. ඒ සඳහා වටිනම කාලය තමයි මේ වස් කාලය. ඒ නිසා බොහෝ රහතන් වහන්සේලා මං කලින් සිහිපත් කළා වගේ නිර්මාණය වෙච්ච කාලය. ඒ වගේම පින්වතුනි බොහෝ මාර්ගඵලලාභීන් නිර්මාණය වෙච්ච කාලය. එහෙනම් අපිත් උත්සාහ ගන්න ඕනේ. අපිත් කටයුතු කරන්න ඕනේ. අපිත් වෙහෙසෙන්න ඕනි, මහන්සි වෙන්න ඕනි මේ වස්තු මාසය තුල බොහෝ පින් සිද්ධ කරගෙන මේ සසර ගමන කෙලවර කරගන්න මග හදාගන්න ඉඩ හදාගන්න. ඒකට සුදුසුම කාලය තමයි මේ කාලය. එහෙනම් මම මේ කාරණා ඔබට සිහිපත් කරන්නේ, පෙන්නලා දෙන්නේ තරහට නෙමෙයි. පින්වතුනි, තේරුම් ගත්තු අය මේවා සිද්ධ කරાવી. තේරුම් නොගත්තු අයත් ඔය අතර ඉඳී. හැබැයි අපි ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපිට හැමදේම 100% කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අර එක් සූත්‍ර උපමාවක් තියෙනවා, හරි ලස්සනයි මේවා. කැලෑවේ ඉන්න සත්තු වතුර බොන්න
වතුර පරිහරණයට නාන්න එන විලක් තිබුණා. විශාල විලක්. මේ විල මේ සතුන් පරිහරණය කළේ තමන්ගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. අලංකාරවත් විලක්. මේ විලේ නෙළුම් හටගෙන තිබුණ ලස්සනයි. ලස්සනට නෙළුම් පිපිලා තිවිච්ච ලස්සන විලට නිරන්තරයෙන් කැලෑවි ඉන්න සත්තු ආවා. තමන්ගේ වතුර පරිහරණයට. ඒ විදිහට විලට එන්න තවත් එක් සත්ව කොට්ටාසයක් තමයි කැලේ ඉන්න අලි ඇත්තෝ. අලි ඇත්තොත් කැලෑවේ මේ විලට බහිනවා. මේ විලට එන අලි ඇත්තෝ මේ ලස්සන විලට බැහැලා ඇත්ති තරම් වතුර පරිහරණය කරලා භෝජනය කරලා හොඳට නාලා මේ විලෙහි තියෙන නෙළුම් කොළ, නෙළුම් දඬු, නෙළුම් අල ආහාරයටත් ගන්නවා. ඒ අයට හරි සතුටුයි. ඒ අයට බොහොම විනෝදයි මේ විල. ඒ අය විනෝද වෙන තැනක් බවට පත් වෙලා තිබුණ මේ විල. ඉතින් මේ නෙළුම් අල ගලෝලා ආහාරයට ගන්න මේ අලි මේ ඇතුන් හරි ලස්සනයි. හම පවා පැහැපත්. නෙළුම් මල් ලස්සනයි වගේම අලින්ගේ හමත් හරි ලස්සනයි, හරි ප්‍රියකරුයි. මොකක් නිසාද? අර විලෙහි තියෙන නෙළුම් අල ආහාරයට අරගෙන. මේ අල මේ අලි ඇත්තු ආහාරයට ගන්නේ ගලෝලා වතුරෙම හොඳට හොදලා තමයි කන්නේ. හැබැයි පින්වතුනි මේ කතාවේ පැහැදිලි කරන ඔය අතර ඉන්නවලු සමහර ගොන් අලි. එහෙමමයි කියවෙන්නේ. ගොන් අලිත් මේ විලට එනවා. උනුත් මේ විලට බහිනවා. බැහැලා අර නෙළුම් අල මුනුත් ගලවනවා. කවුද? ගොන් අලිත්. හැබැයි හොදන්නේ නැහැ. මඩ පිටින්ම එහෙම්මම ආහාරයට ගන්නවා. දැන් ඔබ දන්නවා ගොඩක් විට අලි මැරෙන්නේ දත් ගෙවිලා. මම දන්න තරමින් අලින් ගෙන්නේ දත් කට්ටල් 5ක් විතර. දැන් වැලි මඩ එක්ක මේ අලි මේ විලෙහි නෙළුම් අල කෑවහම අර පැහැපත් භාවය නම් හැදෙන්නේ නැහැ. වෙන්නේ අර මඩත් එක්ක තියෙන වැලි රොඩු වැලි ගල් දත්වලට හිටලා දත් ටික ගෙවිලා අකාලයේ මියදීමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා සමහර ගොන් අලින්ට මේක තේරෙන්නේ නැතුව ආසේ වටිනා දේ හොඳ විදිහට නොගෙන අකාලයේ මියදෙන්න ආසේ. දැන් අකාලේ නිමිය යන්නේ. ඇයි? අච්චර වටින නෙළුම් අලේ වතුරෙම ඉඳලා හොදලා කන්න පුළුවන්කම තියෙද්දිත් ඒක නොසෝදා ආහාරයට අරගෙන අකාලේ මියදෙන්න ආසේ අපේ සමහර ගොන් අලින්ටත් මේවයි වටිනාකම් තේරෙන්නේ නැහැ. මේවයි වටිනාකම් සමහරු ගන්න දන්නේ නැහැ. ඒ නිසා දන්න ඔබට මම මේ මතක් කරන්නේ. ගන්න ඔබට මම මේ මතක් කරන්නේ. මේ බණ අහගෙන ඉන්න කවුරුන් හෝ වෙත්නම් පාඩමක් ගනී කියන අරමුණිනුයි මම මේ මතක් කරන්නේ. අර ගොන් අලින්ගේ ලිස්ට් එකට අපි වැටිලා හරියන්නේ නැහැ. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයට වටිනාකම් එකතු කරගෙන ඒ වටිනාකම් ජීවිතයට අපි අරගෙන අහක යවා ගන්නේ නැතුව අර මම කලින් මතක් කළා වගේ නිකන් ගොන් අලි බවට පත් වෙන්නේ නැතුව මේ වස් කාලේ බොහෝ පින් එක් රැස් කරගන්න කාලයක් බවට පත් කරගන්න. වටිනාකම් ජීවිතයට එකතු කරගන්න කාලයක් බවට පත් කරගන්න. නිකම් මොහේ මේ ජීවිතේ ගෙවලා දාන්න එපා. ඒ නිසා පින්වතුනි පන්සල ඇසුරු කරගෙන බෝධි පූජා පින්කම්, පිරිත් දේශනාමය පින්කම්, විවිධ පින්කම් සතියේ දවස් 5ම වෙන්න පුළුවන්, සති අන්ත දිනවල වෙන්න පුළුවන් පවත්වාවි. ඒවට සම්බන්ධ වෙලා බොහෝ පින් රැස් කරගන්න, එකතු කරගන්න වාසනාවන්ත වස්තුම් මාසයක් බවට මේ වස්තුම් මාසය ඔබපත් කරගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. එසේ බලාපොරොත්තු වෙමින් මේ පුංචි විනාඩි 25ක විතර කාලය තුලදී මම ඔබට
ඒ පිළිබඳව වස් කාලයේ පිළිබඳව යම් පණිවිඩයක් ලබා දෙන්නටයි උත්සාහ ගත්තේ. අපි දැන් හැරෙන්න ඕනේ ධර්ම දේශනාව පැත්තට. පින්වතුනි, මේ ලෝකයේ පවතින දෑ දිහා අපි බලන ආකාර තියෙනවා. එකක්, අපි සමහර දේවල් දිහා ශාස්ත්‍රීයව බලනවා. ශාස්ත්‍රීයව බලලා යම් යම් කාරණා අපි ශාස්ත්‍රීයව යම් ග්‍රහණය කර ගැනීමක් සිද්ධ කරගන්න. ඒ එක බැල්මක්. අනිත් බැල්ම තමයි යථානුරූපීව බලනවා. ඔන්න මේ වස් කාලේ අද මේ බණට මම කියලා දෙන්නේ ඊළඟට මේ ලෝකය දිහා අපි බලන්න ඕනි මෙතනින් එහාට පින්වතුනි. මේ ලැබපු මනුස්ස ජීවිතේ අපි බලන්න ඕනි, දකින්න ඕනි යථානුරූපීවයි. යථානුරූපීව ලෝකයේ දිහා බැලුවොත් තමයි අපිට නිවැරදි දැක්මක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි දැක්මක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්වතුනි, නිවැරදි දැක්මකින් යුක්තව වැඩ කල් හරින්නේ නැතුව පින් එක්රැස් කරගත යුතු කාලයක් තමයි මේ වස් කාලය කියලා කියන්නේ. මේ ඇසල පෝය දවසින් ආරම්භ වෙන මේ කාලය. කල් හැරීම හොඳ නෑ. සමහරුන්ගේ පින්කම් බාලගිරි දෝෂේ වගේ. අද නෙවෙයි හෙට. වස් කාලේ අද නෙවෙයි හෙට කියන සංකල්පෙ ඉඳගෙන වැඩ කරන්න බෑ. කවියා කිව්වේ අද එයි මරු පින් කරගන්නේ, කෙලෙසද හෙට මරු නේති සිතන්නේ, කිකලද මහසෙන් මරු ඇපවන්නේ, කුමටද කුසලට කම්මැලි වන්නේ. කුසලට කම්මැලි වෙන්න එපාය කිව්වා. ඔන්න මතක තියාගන්න. කුසල් රැස් කරගන්න පුළුවන් කාලයක් මේ වස් කාලය. කම්මැලි වෙන්න එපා කුසලට. කොයි වෙලේ මරුවා අපි ළඟට එයිද කියන්න ඔබ දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ. ඒ නිසායි කවියා කිව්වේ අද එයි මරු පින් කරගන්නේ. කොයි වෙලේ මරුවා අපි ළඟට එයිද කියන්න අපි දන්නේ නෑ. එසා පින දහම බාලගිරි දෝෂයක් කරගෙන හරියන්නේ නෑ. අද නෙවෙයි හෙට කියන සංකල්පේ ඉඳගෙන වැඩ කරලා හරියන්නේ නෑ. කල්ලරින්ට එපා, එය හොඳ දෙයක් නෙවෙයි. මම පුංචි සිදුවීමක් මතක් වෙච්ච නිසා උතෙන්ට මතක් කරන්නම්. එක හාමුදුරු නමක් මහන්සි වෙලා භාවනා කරලා අනාගාමී කියන තත්වයට පත් වුණා. ඔබ දන්නවා අනාගාමී වෙච්ච කෙනෙක් දුගතියක වැටෙන්නේ නැහැ. අනාගාමී වෙච්ච කෙනෙක් උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. දැන් මේ හාමුදුරුවන්ට හරි සතුටුයි. මොකද දුගතියකට එන්නේ නැහැ. ආයි පහළට වැටෙන්නේ නැහැ. දැන් තමන් අනාගාමී කියන තත්වයට පත් වෙලා. දැන් උන්වහන්සේ දන්නවා තව එක තැනයි තියෙන්නේ. ඒ බ්‍රහ්ම ලෝකවල උපදින්නේ සුද්ධාවාස බඹලෝ. එහි ඉපදිලා නැවත එහිදී පිරිනුවම් පානවා. දැන් මට ඇති. උන්වහන්සේ හිතාගත්තා. අර මම කලින් මතක් කළා වගේ බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවන්ව දැක්කා. අර අතක් දකුණු අත නමලා දිගාරින සුළු මොහොත අර මම කලින් උපමාවෙන් පෙන්වා දුන්නාසේම උන්වහන්සේ ඉදිරියෙත් අපේ බුදුහාමුදුරුවෝ පෙනී හිටියා. පෙනී ඉඳලා ඔබ වහන්සේට හිතුණා නේද මෙහෙම සංකල්පයක් කියලා ප්‍රශ්න කළා. උන්වහන්සේ එහෙමයි බුදුහාමුදුරුවනේ, මම දැන් අනාගාමී කියන තත්වයට පත් වෙලා සිටින නිසා, මට ඒ පිළිබඳව වැටහුණු නිසා, අවබෝධ වුණු නිසා මං හිතුවා බඹලොව ඉපදිලා පිරිනුවන් පාන්න. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ඇයි එහෙම හිතන්නේ? ඇයි එහෙම කල් අරින්නේ? ඒකට උන්වහන්සේ යොදපු අපූර්ව උපමාව තමයි අසූචි චුට්ට වුණත් ගඳ නේද? අසූචි
චුට්ට වුණත් ප්‍රමාණි ගොඩ වුණත් ගඳම තමයි බුදුහාමුදුරුවන්ට සඳහන් කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඒ භික්ෂූන් වහන්සේට අනාගාමී හාමුදුරුවන්ට එපා එහෙම තියාගන්න. කල් අරින්ට එපා. වැඩ ප්‍රමාද කරගන්න එපා. චුට්ට වුණත් ගඳ වගේම තමයි. කල්ැරීමත් හොඳ නෑ. ඒ නිසා ලබාගත්තු ඒ මගඵල ඉතිරි පලත් ලබාගන්න කියලා මතක් කරනවා. අවවාද කරනවා. බුදුහාමුදුරුවන්ට හංගන්න බෑ. අපි විවිධ දේවල් හංගලා කරයි. හැබැයි බුදු කෙනෙකුට හංගන්න බෑ. අපි එතනින් අද පටන් ගමු. මේ කාරණා ටික මතු කරගමු. පින්වතුනි, බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ පැවැත්ම තහවුරු කරන්න නෙවෙයි. පැවැත්ම තහවුරු කරන්න නම් ඕනි තරම් දේවල් අපිට මේ ලෝකෙන් මේ පරිසරයෙන් අලුත් දේවල් හොයා ගැනීම තුල සිද්ධ වෙනවා. බුදු කෙනෙක් ලෝකෙත් පහළ වෙන්නේ නැවැත්ම තහවුරු කරන්නයි. මං කාරණා දෙකක් පෙන්නලා දුන්නා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ පැවැත්ම තහවුරු කරන්න නෙවෙයි. පැවැත්ම තහවුරු කරන්න නම් ඔය විද්‍යාඥයෝ පර්යේෂණ මගින් හඳට යන්නේවා විවිධ දේවල් ගුවනින් යන්නේවා වතුරෙන් යන්නේවා වතුර යටින් යන්නේවා මේ තාක්ෂණික මෙවලම් හොයාගන්න. ඒ පැවැත්ම තහවුරු කරගන්න හොයාගත්තු දේවල්. ඒතකොට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ එහෙම දේවල් දන්නේ නැද්ද එතකොට? බුදුහාමුදුරුවෝ නොදැක්ක දේවල්ද ඔය අද අලුතෙන් හොයාගන්නේ නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක් පිළිබඳවම දැනගෙන හිටියා. උන්වහන්සේ ලෝකයෙහි පැවැත්මට අවශ්‍ය දේවල් නෙමෙයි දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළේ ලෝකයෙහි නැවැත්මට අවශ්‍ය කරන දේවලු. අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ පින්වතුනි අපේ නැවැත්මට අවශ්‍ය කරන දේවල්. නිසා හැංගිලා ඉඳලා හරියන්නේ ආවරණය වෙලා ඉඳලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට බුදු ඇසට අපිට හැංගෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට තිබුණ සුවිශේෂී නුවණක් ඔබ දන්නවා. ඒ ඥානය හඳුන්වන්නේ අනාවරණ ඥානය කියලයි. ආවරණ කියන්නේ යමකින් ආවරණය වෙච්ච දෙයට. අනාවරණ කියලා කියන්නේ ආවරණයකින් තොරයි. බුදුහාමුදුරුවන්ට ආවරණය කරන්න බෑ කිසිම දෙයක්. බුදු නුවණට කිසි දෙයක් ආවරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි ඔබට මම මතක් කරනවා මේ වැහි කාලේ බොහෝ පින්කම් සිද්ධ කරගන්න පුළුවන් කාලේ හැංගෙන්න එපා. පසුගාමී වෙන්න එපා. මොකද අපිට සසරේ හැමදාම මදි උනේ පින මදි වෙච්ච නිසා තමයි අපි මේ තාමත් ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නේ. ඒ නිසා බොහෝ පින් සිද්ධ කරගන්න පුළුවන් කාලයක් මේ කාලේ. කරගන්න පින්කම්. දැන් මම මේ කාරණා මෙහෙම මතු කරනකොට තමන් කල්පනා කරන්න. තමන් පිළිබඳ ස්වයං විවේචනයක් කරන්න. ඇත්ත නේද හාමුදුරුවෝ කියන්නේ? මේ පෙන්නලා දෙන කාරණා බොරු නෙවෙයි නේද? ඇත්ත නේද? මං රවට්ටගෙන හරියන්නේ නේද? එහෙම කටයුතු කරන්න ගියොත් වරදින්නේ මටමයි නේද? හිතන්න. කල්පනා කරන්න. කල්පනා කරන දෙයට අපි බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන වචනයක් තියෙනවා පින්වතුනි. ඒකට කියන්නේ මඤ්ඤණාව කියලයි. අපි කියනවා හංගිනවා, හැංගෙනවා, කල්පනා කරනවා. මඤ්ඤණාව කියන්නේ ඔය කල්පනා කරනවාට කියන වචනය. මඤ්ඤණාව කියන නාව නම් අපි භාවිතා කරන්නේ මඤ්ඤං කියන වචනේ නම් අපි සමහර වෙලාවට භාවිතා කරනවා. ඉතින් මේ කල්පනා කළ යුතුයි, හැඟිය යුතුයි, හිතිය යුතුයි මොකක් පිළිබඳවද? කල්පනා කළ යුත්තේ මේ පංචස්කන්ධය පිළිබඳව. ඔන්න දැන් පාත්‍රිකාවට එනවා, අපේ පාඩමට එනවා. අපි නිතර කල්පනා කරන්න ඕනේ අපේ මේ පංචස්කන්ධය පිළිබඳ. මේ පංචස්කන්ධය සාදන්නේ කෙලෙස් නැමැති වඩුවා විසින්. අර බුදුහාමුදුරුවෝ
උදාන වාක්‍යයක් බුද්ධත්වයට පත් වෙලා ප්‍රකාශ කරන්නේ. මොකක්ද ඒ උදාන වාක්‍යය? අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේ හංනකාහසි සබ්භාතේ පාසුකා බග්ගා ගහ කූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මච්චගා තණ්හාව නැමැති වඩුවා තමයි මේ කය පංචස්කන්ධය මේවා නිර්මාණය කළේ. මේවා මේ විදිහට නිර්මාණය වෙච්ච නිසා තමයි මේ සසරේ ඔබ මම සැරිසරන්නේ කටයුතු කරන්නේ. පින්වතුනි මේ පංචස්කන්ධය පිළිබඳව අපි කල්පනා කරන්න ඕනි. හඟින්න ඕනි. මඤ්ඤණාව පහල කරගන්න ඕනි. කල්පනා කරන්න ඕනි. ඇයි? පින්වතුනි මේ පංචස්කන්ධය නැමැති වඩුවාට මේ ගේ හදන්න පුළුවන්කම ලැබෙන්නේ අපි ළඟ තියෙන කෙලෙස් තුනක් නිසා. කෙලෙස් තුනක් අපි ළඟ තියෙනවා. මොකක්ද ඒ කෙලෙස් තුන? 1. ඒතං මම කියලා කිව්වා. මොකද්ද මේ ඒතං මම කියන්නේ? පංචස්කන්ධය මගේ, පංචස්කන්ධය මම, මාගේ කියලා අපි ළඟ තියෙනවා. ඒතං මම කියන හැඟීමක් අපි ළඟ තියෙනවා. ඔන්න පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා ඒසෝ හමස්මින් පංචස්කන්ධය තුල මම කියා කෙනෙක් ඉන්නවා කියන හැඟීම. ඒසෝ හමස්මින් කිව්වා. ඒතං මම කිව්ව පංචස්කන්ධය මගේ කියන මම කියන හැඟීමක් අපේ තියෙනවා. ඒසෝ හමස්මින් කිව්ව පංචස්කන්ධය තුල මම කියා කෙනෙක් ඉන්නවා කියන හැඟීම අපි තුල තියෙනවා. තුන්වෙනි කාරණේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒසෝ මේ අත්තා තමාට ඕනි විදිහට මේ පාලනය කරන්නට පුළුවන්. මොකද්ද? පංචස්කන්ධය. ඉතින් පින්වතුනි මේ කාරණා තුනම මෙන්න මේ විදිහේ කාරණා තුනකට වැටෙනවා. මොකද්ද? බලන්න පළවෙනි එක. ඒතං මම පංචස්කන්ධය මගේ මම කියන හැඟීම. එය ඇති වෙන්නේ අපි ළඟ තියෙන මොකක් නිසාද? තණ්හාව නිසා. මමය මාගේය කියන සංකල්ප අපි තුල ගොඩනැගෙන්නේ අපි තුල තියෙන තණ්හාව නිසා. දෙවෙනි කාරණේ මොකද්ද? ඒසෝ හමස්මින් පංචස්කන්ධය තුල මම කියා කෙනෙක් ඉන්නවා කියලා අපි හිතන්නේ අපි තුල තියෙන මොන දුර්ගුණයක් නිසාද? වෙන දෙයක් නෙවෙයි. අපි ළඟ තියෙන මානය නිසා. ඔන්න මතක තියාගන්න. මානය නිසා තමයි මම කියලා කෙනෙක් ඉන්නවා කියන සංකල්ප අපි තුල ගොඩනැගෙන්නේ. ඊළඟ කාරණේ ඒසෝ මේ අත්තා තමාට ඕනි විදිහට මේ පාලනය කරන්න පුළුවන් කියන කාරණේම ඔබ දන්නවා කියනකොටම ඒක මොකද්ද? මිත්‍යා දෘෂ්ටියක්. මොකද එහෙම පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි හිතාගෙන ඉන්නවා මේ පංචස්කන්ධය තමන්ට ඕනෑ විදිහට පාලනය කරගෙන නතු කරගෙන කටයුතු කරන්න පුළුවන් කියලා. එහෙම හිතාගෙන ඉන්නේ අපි ළඟ තියෙන වැරදි දෘෂ්ටියක් නිසා. ඒ දෘෂ්ටිය ආත්ම දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය වැරදි දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක්. එහෙමනම් මමය මාගේය කියන හැඟීම, ඒ කියන්නේ තණ්හාව, ඒ වගේම මානය, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය කියන මේ කාරණා තුන මේ කාරණාත් එක්ක මේ කෙලෙස් තුනත් එක්ක මොකක් වෙලාද? බැඳිලා තියෙනවා. ඒ නිසා පින්වතුනි මේවා අපි මමය මාගේය කියා අල්ලගන්න කෙනාට හඳුන්වනවා, කෙනාව හඳුන්වනවා සත්වයා කියලා. ඕන්න අපිත් හඳුන්වනවා, අපිවත් හඳුන්වනවා සත්වයා කියලා. මොකක් නිසාද? මේවා අපි අල්ලගෙන ඉන්න නිසා. කොහොමද අල්ලගෙන ඉන්නේ? තණ්හා, මාන, දිට්ඨි කියා මොකක් කරනවද? අල්ල ගන්නවා. පින්වතුනි
මේවා මේ විදිහට අල්ලගෙන අපි ජීවත් වෙද්දි ඔබ මම මේ කටයුතු කරගෙන යද්දි තණ්හා මාන දිට්ඨි කියලා මේවා අල්ලගෙන කටයුතු කරගෙන යද්දි කටයුතු කරද්දි මතක තියාගන්න මේවා නවත්තගෙන යන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. නවත්තගෙන නෙවෙයි කොහොමද? නවත්වාගෙන පවත්වාගෙන යන්න පුළුවන්. මේවා රඳවගෙන පවත්වගෙන යන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. හරි ලස්සනයි මේ දේශනා. හරි ලස්සනයි මේ කාරණා හිතන්න මේ ගැන. මොනවද? තණ්හා මාන දිට්ඨි කියන මේවා පවත්වාගෙන යන තැන් තුනට අපි කියනවා භවත්‍රය කියලා. මොකක් කියලාද කියන්නේ? භවත්‍රය කියලා කියනවා. මොනවද මේ භවත්‍රය? කාම, රූප, අරූප. ඔන්න භවත්‍රය. කාම ලෝක. ඔබ මම ඉන්නේ කාම ලෝකවල. රූපාවචර බ්‍රහ්මා ලෝක තියෙනවා. මං කලිනුත් සිහිපත් කළ අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා. ඔන්න භවත්‍රය. තැන් තුන. අල්ලාගෙන පවත්වාගෙන යාමට තියෙන තැන් තුන. පින්වතුනි මේවායේ බැඳිලා ඉන්න තාක්කල් ඉන්න තරමට ඔබ මම කවුරුත් ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ භවත්‍රයෙහි බැඳිලා ඉන්න තාක්කල් තණ්හා මාන දිට්ඨි කියන මේ අකුසල් එක්ක මේ කාරණත් එක්ක මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණවලට ඔබට මටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි තණ්හා මාන දිට්ඨි මගහරවා ගන්න මග කියන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එදා පස්වග මහණුන්ට මේ කාරණා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී පෙන්වලා දුන්නා. කියලා දුන්නා. මේ සසර ගමන නවත්වා ගන්න ක්‍රම එදා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. අද මම ඔබට මේ කාරණා පෙන්වලා දෙන්නෙත් ඒ කරුණාවෙන්මයි. ඒ ආදරෙන්මයි. ඒ නිසා පින්වතුනි තැනට උචිත දේ බුදුහාමුදුරුව අපිට පෙන්වලා දුන්නා කියලා දුන්නා. ඒ තැනට උචිත දේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා උන්වහන්සේ බලාපොරොත්තු වුණා. ඒ උචිත දේ තැනට භාවිතා කරලා ඔබ මම මේ සසර ගමන නිමා කරගන්න මේවා උපයෝගී කරගනී කියන එක. අද මම මේ කාරණා ඔබට මතු කරන්නෙත් මේ පොය දවසේ නිසායි. එනිසා තණ්හා මාන දිට්ඨි කියන මේ වැරදි කාරණා අපි අල්ලගෙන කාම රූප අරූප කියන මේ ලෝකවල ඉපදෙමින් කෙලවරක් නැති ගමන නවත්වා ගන්න අපි හැම විටම කටයුතු කරන්න ඕන. ඒට අවශ්‍ය කරන ධර්ම කාරණා දහම් මග ඔබේ බුදුහාමුදුරුව මගේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. එනිසා හරි දේ හරි විදිහට ගන්න අපි දැනගන්න ඕන. අර එක කතාවක් තියෙනවා ලස්සන කතාවක් මට මතක විදිහට මම මතක් කරන්නේ. එක නැවක් යාන්ත්‍රික දෝෂයකින් නැවතුණා. දැන් මේ පිළිබඳව උගත් දක්ෂ කාර්මිකයෝ විවිධ උත්සාහයන් ගත්තා මේ නැව යථා තත්වයට පත් කරගන්න. කිසිම කෙනෙකුට මේ නැව යථා තත්වයට පත් කරගන්න එන්ජින් එක පණ ගන්න පුළුවන්කම ලැබුණේ නෑ. ඉතින් මේ අතර හිටිය එක මිනිස්සෙක්. ඒ මිනිස්සයා එකපාරට කිව්වා මට පුළුවන් මේ නැව යථා තත්වයට පත් කරන්න. මේ එන්ජින් එක මට පුළුවන් පණ ගන්නවන්න කිව්වා. ඒ ගමන මේ මිනිස්සයාට ඒ අවස්ථාව දුන්නා. දැන් මේකට සුදුසුකම්ලත් කාර්මිකයන්ට බැරි වුණානේ. බැරි වෙච්ච නිසා අර මිනිස්සයාට අවස්ථාව දුන්නා. ඒ මිනිස්සයා මොකුත් ගැලෙව්වේ කලේ නෑ. මිටියක් අරගෙන ගිහිල්ලා අදාළ තැනට මිටියෙන් 3 වරක් තට්ටු කිරීම පමණයි කලේ. අර මහා ඉංජිනේරුවන්ට යථා තත්වයට පත් කරන්න බැරි වෙච්ච නැව මෙන්න ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ ගමන පින්වතුනි අර නැවෙහි කපිතාන්වරයා අර මිනිසයාට දැන් වියදම ගෙවන්න සූදානම් වෙනවා. එතකොට මට මතක විදිහට
කතාවේ හැටියට ඔහු ඩොලර් 1500ක් ඉල්ලනවා. ලොකු මුදලක්. එතකොට අර ප්‍රධානී අහනවා මොකටද ඔබ තරම් මුදලක් ඉල්ලන්නේ? මේ සඳහා ඔබට ගිය ඊටාම සුළු කාලයයි සුළු දෙයයිනේ කළේ ඔබ. එතෙන්දී අර මිනිස්සයා කියනවා ඒ ඩොලර් 5 ඉල්ලුවේ කරපු කාර්යයට හැබැයි අර ඒ අවශ්‍ය තැනට සුදුසු තැනට මිටියෙන් 3 තට්ටු කරන්න. එහෙම නැත්නම් ඒ තැන හොයාගන්නයි අනික් මුදල කියලා. එතකොට දැන් අර මහා ඉංජිනේරුවන්ට බැරි වුණා දෝෂේ තියෙන තැන හොයාගන්න. අර මිනිස්සයාට පුළුවන් වුණා ඒ දෝෂේ තියෙන තැන හොයාගන්න. ආන් ඒ තැනට තමයි ඒ තැන හොයා ගැනීමට තමයි අර මිනිස්සයා වැඩිපුර අය කිරීම සිද්ධ කළේ. ඔන්න ඔබටත් මම දෙනවා පාඩමක්. හරි දේ හොයා ගැනීමයි අමාරු අපහසු. නිවැරදි තැන හොයා ගැනීමයි අමාරු අපහසු. ඒ නිසා පින්වතුනි අපිත් නිවැරදි තැන අවශ්‍ය තැන හොයාගෙන අවශ්‍ය තැනට පහර දුන්නොත් අවශ්‍ය තැන නිවැරදි කරගත්තොත් මේ ජීවිතේ අපිටත් පුළුවන්කම ලැබේවි. ඔබටත් පුළුවන්කම ලැබේවි මේ සසර ගමන කෙටි කරගන්න. ඒ සඳහා හොඳ කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඒ සඳහා සුදුසු කාලය හරි තැනට පහර දෙන්න සුදුසු කාලය තමයි හරි තැන හොයාගන්න සුදුසු කාලය තමයි පින්වතුනි මේ වස් කාලය. එය මනාව තේරුම් අරගෙන කටයුතු සිද්ධ කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. ඉතින් මෙතෙන්දි සිහිපත් කරන්න ඕනි. ඔබ දන්නවා මේ කාරණාව ඒ තමයි බෝසතාණන් වහන්සේ ඔබ අහලා තියෙනවා මාතු පෝසක ජාතකයේදී. බලන්නකො බුදු කෙනෙක් ලෝකේ නිර්මාණය වෙන්න විවරණ ලබා ගන්නේ අම්මගෙන්. අන්න බලන්න හරි තැන සුදුසු තැන. දැන් ඔබ දන්නවා ජාතක කතාවේ ඔබ අහලා තියෙනවා නැව මුහුදේ ගිලුනම අම්මා කරේ තියාගත්ත මේ වීර පුතා අම්මා කරේ තබාගෙන ගොඩබිමට පීනනවා. ගොඩබිමට පීනපු පුතාගේ ඔළුව අත ගාලා අම්මා ආශිර්වාද කරනවා මගේ පුතා බුදු වේවා කියලා. ඉතින් එතෙන්දී පින්වතුනි ඒ අම්මා මේවට කියන්නේ බෝධි චිත්ත රෝපණ කියලා. මේ බෝධි චිත්ත රෝපණය සිද්ධ කරනවා මාතු පෝසක ජාතක කතාවේ. එතකොට අම්මා සයුරින් එතර කළා වගේ. අම්මාව සයුරිනුයි එතර කරන්නේ බෝසතාණන් වහන්සේ. කරේ තියාගෙන පීනගෙන ඇවිල්ලා අම්මව සයුරින් එතර කළා. අම්මා සයුරින් එතර කළා වගේ අපිව මේ සසරින් එතර කරන්න අදිෂ්ඨාන කරගන්න හිතාගත්තේ බෝසතාණන් වහන්සේ හරි තැන සුදුසු තැනදී. ඒ සුදුසු තැනට පහර දීම එහෙම නැත්නම් ඒ සුදුසු තැනදී තමයි බෝසතාණන් වහන්සේට අර අම්මා ඔළුව අතගාලා ඒ අදිෂ්ඨානෙ එහෙම නැත්නම් ඒ කාරණාව ඒ අරමුණේ අවස්ථාවේදී ලබා දෙන්නේ. සාපින්වතුනි අපිටත් සුදුසු කාලය මේ කාලය. මේ කාලයෙන් අපි ප්‍රයෝජන ගමු කටයුතු සිද්ධ කරමු කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕන. ලෝකෙ මිනිස්සු විවිධාකාරයි. අනික් අයගේ දේවල් අපිට වැඩක් නෑ ඇත්තටම පින්වතුනි. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා නානත්ත කායා නානත්ත සංඥා. කෙනකෙනා වෙනස්. හැම එක්කෙනාම එකම විදිය නෑ. නානත්ත කායා කායික වශයෙන් ගත්තම එකෙන් එක්කෙනාට වෙනස්. ඒ වගේම නානත්ත සංඥා. දැනෙන විදිය, හඳුනා ගන්නා විදිය, දැන් මේ බණ ටික වුණත් කෙනකෙනා ගන්න විදිය විවිධාකාරයි පින්වතුනි. ඒ ගැන අපි කලබල වෙන්න ඕනි නෑ. ඒ ගැන අපි දුක් වෙන්න ඕනි නෑ. තමන් හරි දේ ග්‍රහණය කරගෙන මේ සසර ගමන කෙලවර කරගන්න මඟ හදා ගැනීමයි වැදගත් වෙන්නේ. නිසා පින්වතුනි මතක තියාගන්න මේ නානත්ත කායා නානත්ත සංඥා හටගත් දේවල් මේ හටගත් දේවල් වලට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒවට කියන්නේ සංකතයි කියලා. සංස්කාර කියලා අපි කියන්නේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය නිසා තමයි මේවා හට අරගෙන තියෙන්නේ. හේතුන්ගෙන් හටගත් දේ නිසා තමයි ඒවට සංකත කිව්වේ. අසංකත වෙන්නේ එකයි. අසංකත වෙන්නේ නිවන පමණයි. නිසා
හේතු ප්‍රත්‍ය සමவாயයෙන් හටගත්තු දේවල් වලට අපි කියනවා සංකත කියලා. ඉතින් පින්වතුනි හේතුවක දැන් අපි හේතුවක ඵලයක් හේතුවක ලක්ෂණ තුනක් තියෙනවා. ඔන්න හොඳට අහගන්න. අපි ඉක්මනින් ඉවර කරගන්න ඕනේ නිසා වෙලාව ගෙවිලා තියෙන නිසා මේ කාරණා ටික ඉක්මනින් ගන්නෙ. හේතුවක ලක්ෂණ තුනක් තියෙනවා. එක උපාදෝ පඤ්ඤායති. ඔබ මේවා අහලා තියෙනවා. හට ගැනීමක් තියෙනවා. මේක තමයි හේතුවක ස්වභාවය. ඊළඟට වයෝ පඤ්ඤායති. ගෙවීමක්, වේවීමක් පේන්න තියෙනවා. හේතුවක ස්වභාවය. ඒ විතරක් නෙමේ තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. වෙනස් වීමක්, අන්තනකට, අන්තත්වයකටපත් වීමක් පේනෙන්න තියෙනවා. මේක තමයි පින්වතුනි හේතුවක ලක්ෂණ තුන. හේතුන් නිසා හටගන්න සියල්ලම බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා අනිත්‍යයි. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න. හේතුන් නිසා හටගන්න හැම දෙයක්ම අනිත්‍යයි. එය මේ කාරණා තුලින් පැහැදිලි වෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා, ගෙවීමක් එහෙම නැත්නම් වේවීමක් තියෙනවා. ඒ වගේම වෙනස් වෙනවා, වෙනස් තත්වයකටපත් වෙනවා. ඒ නිසා පින්වතුනි සංස්කාරවල ස්වභාවය මෙමගින් ඔබට පැහැදිලි වෙනවා. මෙන්න මේක තමයි සංස්කාරවල ස්වභාවය. එහෙමනම් සංස්කාරවල ස්වභාවය තමයි හැම විටම වෙනස් ස්වභාවයකටපත් වෙනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ වෙනස් වෙන ස්වභාවය හොඳට දැනගෙන හිටියා, අවබෝධ කරගත්තා. දැන් අපි ගොඩාක් දේවල් ග්‍රහණය කරගන්නේ, අල්ලගන්නේ, බදාගන්නේ හැමදාම මමය මාගේ කියන සංකල්පය තුල පවත්වා ගන්න, තබා ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ දහම, මේ යථාර්ථය දැනගෙන හිටියා. හැමදාම පවත්ව ගන්න කිසි දෙයක් මේ ලෝකේ බැරි බව, නැති බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. අවබෝධ කරගත්තා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේව හඳුන්වන්නේ මම ඔබට කලින් ගාථාවේදී පෙන්නලා දුන්නා. මොකද්ද? අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහා තබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන. දත යුතු සියල්ල බුදුහාමුදුරුවෝ දැනගත්තා. ඒ වගේම වැඩිය යුතු සියල්ලත් බුදුහාමුදුරුවෝ වැඩියා. ප්‍රහාණය කළ යුතු සියල්ල භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනම් මේ ප්‍රහාණය කළ යුතු සියල්ල ප්‍රහාණය කළා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවන්ට බුද්ධ කියලා කියන්නේ. එහෙනම් බුදු නුවණට මේ හැම දෙයක්ම අහු වුණා. සේල බ්‍රාහ්මණයට බුදුහාමුදුරුවෝ මේ කාරණා එදා පෙන්නලා දුන්නා. ඒ නිසා පින්වතුනි මේ ලෝකේ පවතින ඔන්න හොඳට මතක තියාගන්න හේතු ප්‍රත්‍ය වලින් හටගත්ත හැම දෙයක්ම වෙනස් ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා අනිත්‍යයි. සංස්කාරවල ස්වභාවය මෙයයි. එය තේරුම් අරගෙන එය වෙනස් වෙනකොට අපිට දුකයි. හොඳට මතක තියාගන්න ලෝකේ දුක් තුනක් පවතිනවා. එක දුක දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංකාර දුක්ඛ. දුක දුක්ඛ කිව්වේ සාමාන්‍ය දුක. විපරිණාම දුක්ඛ කිව්වේ වෙනස් වීම මුල් කොටගෙන ඇති වෙන දුක. සංකාර දුක්ඛ කිව්වේ පංචස්කන්ධය නිසා ඇතිවෙන්නා වූ දුක්. දැන් මේවා නිර්මාණය කරගන්නේ අපි විසින්මයි. අපි විසින්මයි මේවා ග්‍රහණය කරගන්නේ. ඒ නිසා පින්වතුනි ආවේනික දුක්, වෙනස් වීම මුල් කොටගෙන ඇති වෙන දුක්, පංචස්කන්ධයේ දුක් නිසා ඇති වෙන දුක්, මේ දුක් තුන මනාව හඳුනගෙන මොකද්ද දුක් තුන? දුක දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. මේවා මනාව තේරුම් අරගෙන මේ දුක් ගොඩෙන් ගොඩ යන්න මග කවුද හදාගන්න ඕනේ? තමන් විසින් හදාගන්න ඕනේ. තමන් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. එහෙමනම් පින්වතුනි ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපිට චතුරාර්ය සත්‍ය පෙන්වා දෙන්න යෙදුනේ. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආර්ය සත්‍ය. මේ දහම මනාව තේරුම් අරගෙන මේ චතුරාර්ය සත්‍යෙහි මනාව ගමන් කොට දුක්
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආර්ය සත්‍යයට අනුව බුදුහාමුදුරුව පෙන්වා දුන්න ආකාරයට මොකද්ද මේ මග නැති එහෙම නැත්තම් මේ සංස්කාර නැත්තම් මේ හේතුඵල සමவாயෙන් හටගත් මේ දුක් නැති කිරීම මේ තණ්හාව නැති කිරීම මේ නිවන අවබෝධ කරගන්නට මග හදාගන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕනි අර අවසාන සත්‍යෙහි ගමන් කරලා. ඒකට කිව්වා මැදුම් පිළිවෙත. ඒකට කිව්වා මධ්‍යම ප්‍රතිපදාව. ඒකට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධිය දක්වා ගමන් කරන මේ මගෙහි ඔබ මම හැම විටම කටයුතු කරන්න ගමන් කරන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා සුදුසු කාලය තමයි මේ වස් කාලය. ඒ නිසා පින්වතුනි බුදු ගුණ දැනගත් පමණින්ම ඒ ගැන හැඟීමක් ඇති වෙන්නේ. බුදු ගුණ දැනගත්තොත් තමයි ඒ ගැන හැඟීමක් ඇති වෙන්නේ. අනිත් කාරණත් එහෙමයි. අම්මාගේ ගුණ දන්න කෙනාට තමයි අම්මගේ වටිනාකම තේරෙන්නේ හැඟීම ඇති වෙන්නේ. තාත්තගේ ගුණ දන්න කෙනාට තමයි තාත්තගේ ගුණ වටිනාකම හැඟීම කියන එක ඇති වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නු මේ කාරණා මේවායේ වටිනාකම් මේවායේ ඇති ගුණයන් දැන හැඳිනගෙන ඔබ මම කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා සුදුසු කාලය තමයි වස් කාලය. ඒවා දැන ඉගෙන ගන්න තියෙන කාලය තමයි වස් කාලය. ඒ සඳහා මේ පුරපසළොස්වක පොහොයෙන් පටන් ගන්න මේ දිනය අද දිනය ඔබ භාවිතයට ගනී කියලා බලාපොරොත්තු වෙන් අද ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. අද මේ මහා පින්කමෙහි දායකත්ව විස්තරයන් පිළිබඳව పూర్වයෙන් මං කාරණා සිහිපත් කළා. එනිසා කෙටියෙන් කල්පනා කරමු. අද මෙහි ප්‍රධාන දායකත්වයේ දරලා කටයුතු කරන්නේ පල්ලේගම ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ඇඹිලිපිටිය ධනපාල පූජා භාණ්ඩ වෙළඳ ආයතනෙහි අධිපති කුමාරි මොහොට්ටාල උපාසිකා මාතාව විසින් මේ ආදරණීය මෑණියන් මේ පින්කම සිද්ධ කරලා ඒ විහාරාධිපති බෝධිමළුව විහාරාධිපති ඇඹිලිපිටිය නවනගරෙහි ජයශ්‍රී මහ බෝමළු විහාරාධිපති කිරම ගුණවංශ අතිගෞරවනීය නායක හාමුදුරුවන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ කුමාරි මොහොට්ටාල මහත්මිය විසින් දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරනවා. ඉතින් මේ විදිහට කල්පනා කරලා බැලුවාම තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා ධනපාල මහත්මයාට ඩී.ජී. සෙත්පතන්න මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම නෙවිල් මොහොට්ටාල මහතාට සහ ප්‍රේමා මොහන්දිරම් මහත්මියට සෙත්පතනවා. ඒ වගේම දරුවන්ගේ නම් කලින් සිහිපත් කළා. ඒ දරුවෝ හැම දිනාටම විශේෂයෙන් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කරතොට විසූ විශ්‍රාමලත් ගම්පෙති ඩී.එච්.ඩබ්ලිව් මොහොට්ටාල පියතුමා සහ ඩේසි චාලට් වීරසිංහ මව්තුමියට පින් දෙන්න මේ පින්කම සිද්ධ කරනවා. මේ විදිහට කල්පනා කරලා බැලුවාම අරමුණු රාශියක් පෙරදැඩි කරගෙන ලස්සන පින්කමක් සිද්ධ කළා. එහෙමනම් කුමාරි මොහොට්ටාල මහත්මියට සතුටු වෙන්න පුළුවන් මේ ඇසල පුරපසළොස්වක පොහෝ දවසේ අපි මහා පින්කමක් සිද්ධ කළා කියලා. එහෙමනම් මේ සිද්ධ කරගත්තා වූ සියලු පින් බලෙන් ඔබ අප සෑම සියලු දෙනාටමත් විශේෂයෙන් මේ පින්කම් වලට අපිට මග කියන අතිගෞරවනීය ධම්සතර නාලිකාවෙහි සභාපති නායක මාහිමිපාණන් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ඒ වගේම රත්නපුර ශාඛාවෙහි මේ සියලු කටයුතු හොයලා බලලා සිද්ධ කරන කට්ටංගේ ශ්‍රී විමල දර්ශනාරාම විහාරාධිපති මගේ කල්යාණ මිත්‍ර කරවිට පඤ්ඤාදස්සි පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් මෙහි මේ කටයුතු සියල්ල හොයලා බලලා සිද්ධ කරන ධම්සතර කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පින වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි. වැවුරු කන්නල බුදුරජ වෙහෙරින් කලා බසිනා සදහම් අමාකඟුල දැන් රුවන් පුරයටත් මුළු මහත් ලෝකයාටම සියලු දානයන්ගේ අග්‍ර වූ ධර්මදානය සිදු කරන්නට රත්නපුර කහවත්ත කට්ටන්ගේ ශ්‍රී විමල දර්ශනාරාම පින්බිමේ පිහිටි දම් සතර TV රත්නපුර අපගේ නවතම ශාඛාව දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. පුණ්‍යානුමෝදනා සෙත් පැතීම් අරමුණු කොටගෙන දම් සතර TV ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් සිදු කිරීම සඳහා පින්වත් ඔබට දායක විය හැකි. අමතන්න දම් සතර TV රත්නපුර ශාඛාව 0.1-95-90-361 ප්‍රධාන කාර්යාලය දම් සතර TV වැවුරු කන්නල 0.41-22-55-337